සදහැවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා නමස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සන්ති චිත්තවදානා විසුද්ධන්ති තී. රංගිර ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ ධර්ම දේශනාවන්ට සවන් දෙනු ලබන්නා වූ සදහවර පින්නතුනි, මිනිස් වර්ගයා සකේ ජීවිතයේ මුහුණ දෙන්න සිදුවෙන්නා වූ ගැටලු සඳහා ස්වකීය දැනුමින් විසඳුම් සොයමින් සිටිනවා. තිලෝකර බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයෙක් ලෝකෙට පහළ වෙන්නේ මේ විසඳුම් සොයන මිනිසුන්ට වඩාත් නිවැරදිම විසඳුම හොයාගන්න ආකාරය පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. බුද්ධාවාදයේ තේරුම් ගැනීමකින් තොරව මේ විසඳුම් සොයන ගමනේ ප්‍රමාදයක් තිබෙනවා.
වැරදි අවබෝධයක් තිබෙනවා. එබැවින් 100% නිවැරදි විසඳුමක් තෘප්තිමත් විසඳුමක් ලබා ගන්නට මිනිස් සමාජයේ කාටවත් බැරි වෙනවා. මේ සැප පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මම ඔබට මින් පෙර වතාවන් කීපයකදී පැහැදිලි කරලා තියෙන්නේ මෙහෙමයි. ඔබ හොයන්නා වූ සැපට කාමසුඛ කියනවා. ඉන්ද්‍රිය ගෝචර සෝය කියලා කියනවා. පස්දොර ආශ්‍රයෙන් ලබන්නා වූ ආස්වාදනීය සැප. ඒ අතර කෙනෙකුට පුණ්‍ය චේතනාවන් බහුල වීම තුළ මරණයන් මතු කාම ලෝක වලට අයත් සදිවි ලෝකයන්හි උත්පත්තියක් හම්බ වෙනවා. මේකට කියනවා යංච ඉදං දිව්‍යං සුඛං කියලා. බුදුරජාණන් වහන්සේ මේ දෙක එක පැත්තකට එකතු කරලා ගන්නවා. මේ දෙකම එකක් කරලා යම් තාක් තියෙන එකට කාමසුඛ කියලා ගනිමු. සුඛයක් නැතුව නෙවෙයි සුඛයක් තිබෙනවා. උන්වහන්සේ පැහැදිලි කරව දාරනවා තව සුඛයක්. ඒ බුද්ධාවාදයේ අනුගොස් ලබා ගන්න පුළුවන් සුඛයකට කියනවා තණ්හක්ඛය සුඛය කියලා. වචනයට බය වෙන්න එපා. මුලාව දුරු කර ගැනීමෙන් ලබන්න පුළුවන් සැනසීම කියලා තමයි මට මේකට කියන්න තියෙන්නේ. කලං නග්ගන්ති සෝලසින් කියන වදනෙන් කියවෙන්නේ කුමක්ද? අපි වර්තමානයේ යම් යම් දේවල් මනින්නට ඒකක භාවිතා කරනවා. ග්‍රෑම් කිලෝග්‍රෑම් ආදී වශයෙන්. උන්වහන්සේගේ කාලෙත් තිබිලා තියෙනවා ಭಾರತයේ මිනුම් ඒකකයක්. ඔක ලංකාවෙත් පසු කාලයක තිබුණා. සිංහල බෙහෙත් බර පිරණ කාලේ කලං සහ මංචාඩි කියලා. අන්න ඒ වගේ මෙතන උන්වහන්සේට ඒකකයක් හමු වෙනවා ඕනෑම දෙයක් 16ට බෙදීම. හොඳම උදාහරණය මම මේ දවස්වල පෙන්නන්නේ පෙතිපාන් රාත්තලක්. සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම කැපෙනවානේ අපි හිතමු 16කට කැපෙන්නේ කියලා. එතකොට ඒකෙන් එකක් තමයි 16න් එක කියන්නේ. කලං නග්ගන්ති සෝලසින් කියන එකේ තේරුම අර කාමසුවේ සහ දිව්‍ය සුඛයේ වටින්නේ 16න් එකයි. උන්වහන්සේ හඳුන්වා දෙන සෝය 16න් 15යි. මේක තේරෙනවා නම් 16න් එකක සරල සෝයක් පස්සේ පන්නනවාද 16න් 15 හොයාගන්නවද කියන එක තීරණය කරන්න ඕන තමයි. මෙහිදී අපේ අද ධර්මදේශනාව අපි තේමාවන් කොට ගන්නේ කුමක් සඳහාද බුදු සමය වැනි දෙයක් ජීවිතයට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ පැහැදිලි කරන්න. ඉතා හොඳ පාඩයක් මම හොයාගන්න ලැබුවා. මේ පෙන්වන පැහැදිලි මේ අපිරිසිදු වීම කියන එක බාහිරයේ ඇඳුමේ කුණු ගෑවීමෙන් සිදුවෙන දෙයක් ගැන නෙවෙයි කතා කරන්නේ. බික්කවේ සත්තා සංකිලිස්සන්ති චිත්ත සංකිලේසා. ඔන්න ඔබට හමු වෙන ඉරණම් පිළිබඳ බුදුන් වහන්සේගේ ඉගැන්වීම. සිත අපිරිසිදු වීමෙන් සත්වයා අපිරිසිදු වේ. බුදුන් නැතුව යන සංසාර ගමනේ මේ ඉරණම තමයි ඔක්කොටම හම්බ වෙන්නේ. චිත්තවදානා විසුද්ධ්‍යන්ති. සිත පිරිසිදු වීමෙන් සත්වයාට පිරිසිදු වෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ පිරිසිදු වීම කියන එකට තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අවවාදය ඇතුළත් කරගන්න නැතුව කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ. අපි මෙහෙම හිතමු. කෙනෙක් ගමනක් යනවා. මහා මාර්ග තිබෙන නිසා පිටත් වෙලා යනවා. ඔහු ආයත මඟ දන්නේ නැහැ පාරවල් තියෙන නිසා යනවා. කිලෝමීටර් ගණනක් පාර වැරදිලා ගියාපුවම ආපහු හදන්නත් ඒ තරම් දුර ආපහු වෙන්න වෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ චිත්ත සංකලේශා භික්කවේ සත්තා සංකලිස්සන්ත කියන කාරණාවේදී දැක්මේ තියෙන දෝෂයක් නිසා මේ සත්ව වර්ගයා උපතේ සිට මරණය දක්වා නොමග යමින් සිටිනවා. පෘථග්ජන කියන සත්වයා. එතකොට මරණය කිට්ටුව නොම ගිහින් බව තේරුම් ගත්තාම හදාගන්න කාලයක් නැහැ. නොමග යාම ආරම්භයේදීම පුළුවන් නම් නොමග යනවායි කියලා තේරුම් ගන්න. එහෙනම් නොමග ගිය ටික අතහැරලා නිවැරදි කරගන්නත් කාලයක් තිබෙනවා. මේ පිළිබඳ උන්වහන්සේගේ ගැන්වීමක් පවතිනවා මෙන්න මෙහෙම. අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං. තින්නං අඤ්ඤතරං යාමං පටිජග්ගේ පඬිතෝ. ඇයි මම මේවා ප්‍රකාශ කරන්න කියන එක ඔබ සවන් දීලා තේරුම් ගන්න. තමන්ට තමන් ප්‍රිය නම් අත්තානං චේපියං ජඤ්ඤා.
තමා රැක ගැනීමට කැමති නම් තමා රැක ගැනීම කියන එකේ තේරුම ශරීරය ආරක්ෂා කර ගැනීම නෙමෙයි පාරිශුද්ධත්වය ආරක්ෂා කර ගැනීම. ජීවිතයේ බුදුන් වහන්සේ බෙදනු ලබන අන්‍යතරා යාම කියලා තුනකට. එක්තරා යාම තුනක්. මෙන්න මේ යාම තුنين එකකදී බුදුන් වහන්සේට සවන් දී ඒ දැක්ම ගන්නට හැම කෙනෙක්ම උත්සුක වේ යුතු යන්නයි මේ තේමාව. මේ යාම පිළිබඳව මා බොහෝ අවස්ථාවල ඔබට පැහැදිලි කරලා තිබෙනවා. අලුතෙන් සවන් දෙනවා නම් නිවැරදි කර ගැනීම සඳහා පමණක් යලිත් කියන්නම්. ඔය ඇතැම් ප්‍රශ්න නගන විට ඇතැම් අය කිසි ගැඹුරක් හොයන්න බලන්නේ නැතුව ජීවිතය තුනට බෙදනවා. ළමා කාලය, තරුණ කාලය, මහලු කාලය. ඔන්න ඒගොල්ලොන්ගේ තුන් යාමය. බුදුරජාණන් වහන්සේගේ තුන් යාමයට ළමා කාලේ, මහලු කාලේ අයින් කරන්න වෙනවා. ළමා කාලය කියන්නේ කටේ කිරිසුඳ කියන නැති යමක් තේරෙන්නේ නැති කිරිසප්පයා කියන එකනේ. බුදුරජාණන් වහන්සේ මහලු කාලේ අයින් කරලා තියෙනවා. මම මේකයි ඒක ඉදිරිපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ හැමෝට එනවා අවුරුදු 120ක් විතර වයස මහලු බමුණන්. තරුණ කාලේ ඔබ වහන්සේගේ ධර්මය අපට සවන් දෙන්න බැරි වුණා. අපේ යහපත සඳහා අවශ්‍ය උපදේශක් දෙනවා නම් මැනවි කියලා කියන්නේ. ඔබ තුන් වයස ඉක්මවා ගියාය. අන්න එතකොට මහලු කාලය කියන්නේ තුන් වයසට අයිති නෑ කියන එක මම එතනින් ගන්නෙ. උන්වහන්සේ කරන ප්‍රකාශය. ඒ කියන්නේ මහලු කියන වචනේ ගත්තාම ඒක නාකි නැත්තම් නොහැකි කියන අර්ථය එන්නේ. නොහැකි භාවයටපත් වෙන්න ඉස්සෙල්ලානේ හැම දෙයක්ම කරගන්නේ. හරි හම්බ කරන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, රැකියාවල් කරන්නේ ඔක්කොම හැකි කාලේදී. මොකද නොහැකි කාලයක් එන නිසා. නොහැකි කාලේ ඇස් පෙනෙන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, අනිකුත් කාරණා කටයුතු දුර්ලභයි. එතකොට අනුගමනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ බුදු සමයේ ප්‍රතිපදාව කියන්නේ. හැබැයි මුලින් ආරම්භ කරන ගියොත් අග දක්වා ගෙනියන්න පුළුවන්. නමුත් අලුතින් ආරම්භ කරන්න හැකියාවක් නැහැ. එබැවින් බුදුරජාණන් වහන්සේ මේ ළමා ජීවිතයේ ළමා කාලයයි මහලු කාලයයි අතහැරලා තින්නම් අඤ්ඤතරං යාම කියන වචනේ බෙදනවා යෞවනයන් තුනකට. සාමාන්‍යයෙන් අවුරුදු 10 12 15 අතර කාලෙදී ඕනෑම දුවෙක් පුතෙක් යෞවන භාවයටපත් වෙනවා. එතකොට අපි කියන එක නව යෞවනය කියලා. තව අවුරුදු 15ක් 20ක් විතර ගියන් පස්සේ ඊට පස්සේ භද්‍ර යෞවනය කියලා කියනවා. ඔය ඇස්පේන් පේන කන් ඇහෙන කාලයේ සමහරට 60 70 දක්වා ඊතර කාලය. ඒකට නියත වශයෙන් සංඛ්‍යාවක් නැහැ, එක එක්කෙනාට වෙනස් වෙනවා. අග්‍ර යෞවනය කියලා කියනවා. පුළුවන් කාලේ මේ දේ තේරුම් අරගෙන අනුගමනය කරන්න කියන එක තමයි මේකෙන් කියන්නේ. දැන් අපි මේ අදහස මෙහෙම ආරම්භ බලමු. ජීවිතය තුළ තුන් යවසින් එක් වයසකදී බුදු පියාණන් වහන්සේ වදාළ අවවාදයේ තේරුම් ගන්නට අවධානය යොමු කරන්න ඕන. හොඳයි, මේ සමාජයේ ඇතැම් ඒකක ඉන්නවා. ජීවිතෙන් එහා පැත්තේ නිවීමක් ප්‍රාර්ථනා කරන අය. එතකොට ඒගොල්ලෝ තුන් වයසෙන් ඒක කරන්න හදන්නේ. ඔන්න මේ ජීවිතය අදාළ නෑනේ. ඇතැම් අදහසක් දරන අය ඉන්නවා, ප්‍රකාශ කරන අය ඉන්නවා. බුදු සමයෙන් පෙන්වන සැනසීම සඳහා අනාගත බුදුවරයා එනතුරම ඉන්න ඕන. එතකොට ඒගොල්ලෝ තුන් වයස ගැන පාවිච්චි කරන්න හදන්නේ තව ආත්ම ලක්ෂ ගණනකට පස්සේ ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ විසඳුම යෝජනා කරන්නේ වර්තමාන ජීවිතේට. අන්න මේ මිත්‍යා දෘෂ්ටි තේරුම් ගන්න ඕන. බුදු සමය වර්තමාන කාලීනයි. බුදු සමය මිනිසුන්ට දුක් ගෙන දෙනවා වෙනුවට මිනිසුන්ගේ දුක් සිත් වලින් ඉවත් කරන සුළුයි. ඒ දුක් ඉවත් වෙන්න ඕනේ මරණයෙන් පස්සේ නෙමෙයි. දුක් ඉවත් වෙන්න ඕනේ දුක තියෙන තැන. ඒ සඳහා භාවිතා කළ යුතු දෙයක් බුදුන් වහන්සේ නිර්දේශ කරනු ලබනවා. අන්න අපි මේක දන්නේ නැතිව කාගෙන්ද කුලියට ගත්ත වචනයක් පාවිච්චි කරන ජීවිතේ දුකයි. දන්නේ නැතුව කෙනෙක් තේරුම් අරන් නෙවෙයි. ජීවිතේ දුකයි, ඒ හින්දා මරණයෙන් එහා පැත්තේ තියෙනවා නිවීම කියලා එකක්. ඉපදුනේ නැත්තම් මැරෙන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ කියලා. කරුණා කරලා මේ වදන් වල තියෙන වැරැද්ද හදාගන්න. ජීවිතෙන් එහා පැත්තට බුදුසාමුදුරුව නිවීමක් පෙන්වන්නේ නැහැ. නිවුන මිනිස්සු මැරෙන්නේ නැහැ. නිවෙන්න ඕන ජීවිතය තුළ. දුක තියෙන ජීවිතය තුළ නම් දුක නැති වෙන්නටත් ඕන ජීවිතය තුළ. දුක යනු සත්‍ය හෝ නිට්ටය හෝ සදාකාලික දෙයක් නෙවෙයි. නොමග යාම තුළ වැරදි අවබෝධයක් තුළ කටයුතු කිරීම තුළ තමන්ගේ සිතේ සිදුවන ආක්‍රමණයක්. ඒක තේරුම් ගන්න වෙනවා. මා මේ පිළිබඳ කීප වතාවක් දේශනා කරපු පාඩයක් කලේ මතක් කරන්නම්. මට හැමදාම කියන්න හිතෙනවා ඒක. පරිනිබ්බතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. නිවුණා වූ බුදුන් නිවෙන්න බණ කියනවා.
බුදුන් අවුරුදු 35 දී නිවුණා. නිවිලා ඉඳමින් අවුරුදු 45ක් නිවිලා ජීවත් වෙල්ලායි කියන ක්‍රමය පැහැදිලි කරලා දෙනවා. ඒ බුදුන් වහන්සේ ජීවත් වෙන සමාජයටයි මේ බණ වළංගුනේ. අදට ඒක අවලංගු කරන්න කාටවත් අයිතියක් නැහැ. නමුත් අවලංගු වෙලා තියෙනවා. භාවිතෙන් තොර වීම සහ වැරදි භාවිතය නිසා. වර්තමාන කාලය කියන එක අවුරුදු 2500කට පෙර ಭಾರತේ මහින්දාගමනයේදී ලංකාවේ. අද දැන් මේ මොහොතේ. තව අවුරුදු 2000කට පස්සෙත් ඒ මොහොත. වර්තමාන කාලයට වළංගු කරගන්න බැයි නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාට හරි ඒක මල දහමක් වෙනවා. අනේ කරුණා කරලා බුදුරජාණන් වහන්සේ ලෝට හෙළි කළා වූ මේ ධහම මරන්න නම් එපා. කාගේද ඉලක්කමක් තියෙනවා කොහෙන් හොයාගත්ත එකක්ද මම දන්නේ නැහැ 5000ක් කල් පවතින කියන එක ත්‍රිපිටකයේ පුරා හෙව්වා හොයාගන්න බැරි වුණා. කාගේද මතයක් ඒකත්. 5000ක් නෙමෙයි 5 ලක්ෂයක් තියන්න පුළුවන් නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මිනිස්සුන්ට හිතසුව පිණිස වෙනවා. මොකද යට වුණොත් ඊළඟ බුදුරයාමයි හොයලා දෙන්න ඕන. ඒක ලක්ෂ කොච්චරක්ද එහාට කියන්න බෑ. එබැවින් අදට වඩා මේ වර්තමාන සමාජයේ ඉදිරියේදී මිනිස්සුන්ට ගැටලු ඇති වෙනවා. ඒව විසඳා ගැනීම සඳහා ඔවුන්ට පෘථග්ජන භාවයේ පිළිසරණවන්නේ නැහැ. ඒ සඳහා ඔවුන්ට පිළිසරණ යා යුත්තේ එදානම් ජේතවනාරාමයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමු වෙන්න අනිත් අය ගියා වගේ අද බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා වෙතයි යන්න වෙන්නේ. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා කවුද කියලා? උන්වහන්සේගේ ප්‍රකාශයන් සඳහන් කරන පරිදි සියලු බුදුවරු මොකද කරලා තියෙන්නේ කියලා හොයලා බලලා බොහොම නිර්හංකාරව තමා ධර්මයේ ගුරුතරන්තරෙහි තබා ගත්තයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මොකද අපිට මේ ගුරුවරයා හමු වෙන්නේ නැති කාරණේ පොත්වල හංගලා තියලාද? එහෙම නැත්නම් ගුරුවරයා මිය ගිහින්ද? ඔබ හොයන්න ඕන කාරණාව. අන්න එතකොට තමයි අපට මේ ග්‍රන්ථහරුඩව පවතිනා වූ දේවල් වල මේ කරුණ තිබෙනවා. නමුත් ඒ අරුත් විග්‍රහය වරදොලා දේශනා කරන්නට යාම තුළ දිශාව වෙනස් වෙනවා. මඟ පෙන්වන දිශාව වෙන පැත්තකට හැරෙනවා. එබැවින් අපට මේ සැබෑ ගුරුවරයා හොයාගන්න වෙනවා. මේ සැබෑ ගුරුවරයා හොයාගෙන යන ගමනේදී තමයි අපට උන්වහන්සේගේ තවත් ඉගැන්වීම් උදව් කරගන්න පුළුවන් වෙන්නේ. මුල් පාඩයක් අපි ගත්තා ඒකම අපි විග්‍රහ කරමු. අපිරිසිදු වීම. අලුත් ඇඳුමක් ඇඳගන්න, මහමග ගමන් කරන්න ක්‍රමයෙන් තමයි දූවිලි තැවරි අපිරිසිදු වෙන්නේ. චුල්ලපන්තක හාමුදුරුවන්ට දීපු කර්මස්ථානේ මතක් කරගන්න. පිරිසිදු කෑල්ලක් අතට දීලා රජෝ හරණම් කියන්න කිව්වයි කියනවා. රජෝ කියන්නේ රජස් දූවිලි හරණම් කියන්නේ ඉවත් වෙන්න. නමුත් පිරිමදින්න මොකද උණයි කියන්නේ? පිරිසිදු රෙදි කෑල්ල අතේ තැවරි හිරු එළිය නිසා ඇතිවෙනා වූ දාඩිය සහ දූවිල්ලෙන් ටිකෙන් ටික මේ රෙදි කෑල්ල අපිරිසිදු වෙනවා උන්වහන්සේ දකිනවා. මේ රෙදි කෑල්ල පිරිමදින එක නෙමෙයි කර්මස්ථානයේ වෙන්නේ. පිරිසිදු රෙදි කැබැල්ල ක්‍රමෙන් අපිරිසිදු වෙන ආකාරය තමයි උන්වහන්සේගේ නුවණට භාජනය වෙන්නේ. එහෙමයි මේ බුදුන් වහන්සේ කියන්නේම වල තිබෙනා වූ දාර්ශනික ස්වභාවය. මුලින් යත්නත් හොඳට තිබිලා භාවිතයේ වරද නිසා ටිකෙන් ටික කුණු තැවරෙනවා. දැන් මේක ගලපන්න බැරිද චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා කියන තැනටත්? සාමාන්‍යයෙන් ඔබේ ඇසුරේ ඉන්නා වූ සුරතල් සිඟිත්තියක් ගැන බලන්න. මූණ සිනිදු. ඔය ඇස් දෙක පියකරු. ඔය හිනාව ආකර්ශනීය වෙන්නේ ලදරුවෙක් හින්දාම නිසා නෙවෙයි. සිත පිරිසිදු නිසා. 100ක් නැතත් වර්තමානයේ අනිත් අයගේ හිතවලට එකතු වෙලා තිබෙනා වූ ජාතිය ආගම කුලය ඔය නොයෙකුත් කසල ඔය මොකකින්වත් දරුවගේ හිත අපිරිසිදු වෙලා නැහැ. ඒ පිරිසිදු සිතේ තමයි දරුවෙකුට ජීවි බවක් ලැබිලා තිබෙන්නේ. මේ නිසා කිසිදු ආකාරයකින් වුන් කම්පණයටපත් වෙන බවක් අපි දකින්නේ නැහැ. අපට තියෙන ප්‍රශ්න ඔක්කොම එකක්වත් දරුවන්ට නැහැ. එහෙනම් ප්‍රශ්න විසින් අපේ සිත ආක්‍රමණය කරලා කියන එකට ඉංගියක් නේද එකෙන් කියන්නේ. මෙන්න මේ ළමා කාලයේ සිට මහලු කාලය දක්වා අනවබෝධය තුළ ජීවත් වීමේදී ප්‍රශ්න විසින් සිත ආක්‍රමණය කිරීම තමයි
මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන කාරණාව. එබැවින් සම්පූර්ණයෙන්ම සිත ප්‍රශ්න විසින් ආක්‍රමණය කරයින් පසුව එයින් ගැලවෙන්න උත්සාහ කරන එක නම් එතරම් ඥානවන්ත ක්‍රියාවක් වෙන්නේ නැහැ. ප්‍රශ්න වලින් සිත ආක්‍රමණය කරන්නට පෙර නැත්නම් ටිකක් ආක්‍රමණය කොට තිබියදී ඒ කළ ආක්‍රමණයන් ඉවත් කරගන්න සහ තවදුරටත් ආක්‍රමණය වීම වළක්වන්නට මොකද අපි කරන්න ඕන කියන එක ඉගෙන ගන්න වෙනවා. අන්න ඒක තමයි අර තින්නම් අඤ්‍යතරං යාමං කියන එකෙන් කියවෙන්නේ බුදු සමයෙන් පෙන්වන මාර්ගෝපදේශකත්වය ලබා ගැනීම සඳහා මහලු වෙනතුරු ඉන්න එපා කියන එක. ඒකෙන් අපි කාටවත් කියන්නේ මහලු වෙලා බණ අහන්න එපයි කියලා හැම. ඔවුන්ට ඒක හමු වෙන්නේ නැතුව ඇති. කොහොමද මේ රටේ හැඩගැහිමක් තිබෙනවා? මේ හැඩගැහිම බුදු සමයේ හැඩගැහිමක් නෙවෙයි. බමුණු සමාජයක් තිබුණානේ ඉන්දියාවේ. ඔවුන් තමයි මේ බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සන්න්‍යාසී කියලා ජීවිතේ කොටස් 3-4කට බෙදලා පුංචි කාලේ අම්මලා තාත්තලා යටතේ ඉන්න, ඊට පස්සේ හරියම්ම කරන්න, ඊට පස්සේ වයස අගට යනකොට සත්‍ය ගවේෂණය කරමින් ගෙදරින් අතහැරලා වනාන්තරගත වෙන්න නැත්නම් තනිව ජීවත් වෙන්න කියන වචන 4 පෙන්වලා තියෙන්නේ. වානප්‍රස්ත සන්න්‍යාසී කියන එකෙන්. ඒ බමුණු ප්‍රතිපදාව ගිනි දෙවියන් පුදා මරණින් මතු බඹලෝ යන්න. බ්‍රහ්මයා වෙත යන්න. බුදුරජාණන් වහන්සේ උගන්වන ධර්මයෙන් මරණින් මතු නිවන් යන්න උගන්වනවා කියලා හිතනවා නම් වැරදි. බුදුරජාණන් වහන්සේ උගන්වන ධර්මයෙන් ජීවිතය දුකින්තරව ගත කරන්න. එහෙනම් ජීවත් වෙලා ඉවර වෙලා එක ගන්න එකේ තේරුමක් නැහැ. එහෙත් සේවස් ගණනාවක් තිස්සේ අපට හුරු වෙලා තියෙන සම්ප්‍රදාය බලන්න. විහාරස්ථානයකට ගොහින් බලන්න පොයේ දවසේ සිල් සමාදන් වෙන උවසුවසියන්ගේ බහුතරය ආච්චිලා සීලා නෙවෙයිද? කටේ කිරිසුඳු කියන නැති පංච සුදීප දෙනෙක් ඉන්න පුළුවන් ධර්මශාලාවක. තාමත් ජීවිතයට බුදු පියාණන් වහන්සේ වදාලා අනාත්ම දර්ශනය කියන එක ගත යුතුයි කියන තැනට මේ සමාජයේ තරුණ පිරිස ගේන්න බැරි වෙලා තිබෙනවා. අන්න එතෙන්න ගේන්නයි අපි මේ කතාව පැහැදිලි කරන්න ඕන. අපි කිසිවිටකත් වැඩිහිටියන්ගේ ධම්මට අවතීර්ණ වීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් පමා වුණා වැඩි. මේ ජීවිතය තුළ නම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සැනසීම තියෙන්නේ ජීවත් වෙලා ඉවර වෙලා එක ගන්න එකේ තේරුමක් නැහැ කියන එකයි මගේ කල්පනාව නම්. පුළුවන් තරම් ඉක්මනින් මේ වරදින දැක්ම, වැරදීම නිසා සිත අවුල් වෙන දැක්ම තේරුම් අරගෙන වැරද්ද හදා ගන්න සහ නිවැරදි කරගන්න දැක්ම තමා වෙනුවෙන් තමාම ගත යුතුයි. ඒ භික්ෂුන් වහන්සේලා සඳහා නිර්දේශිත විශේෂ දෙයක් වශයෙන් උපකල්පනය කරන්නත් එපා. මංගල ධර්ම දේශනාවේ තේමාව මතක් කරලා දෙනවා මා ඔබට. බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පකාය, අත්තා හිතාය, සුඛාය දේමනස්සාන. බහුජනයා කියන්නේ භික්ෂුන් වහන්සේලා නෙමෙයිනේ. භික්ෂුන් වහන්සේලා අල්පයක් කවදාත්. බොහෝ ජනයා නැත්තම් බොහෝ ජනතාවක් ඉන්නේ ගිහි සමාජයේ. ඒ ගිහි සමාජයේ මිනිස්සුන්ටත් මේ ගැටුම් අවම කර ගැනීම වෙනස හිතසුව පිණිස වන්නා වූ දහමක් තමයි මේ බුදුන් වහන්සේගේ හඳුන්වා දීම. ඒත් අපි වර්තමාන සමාජය තුළ සිල්වත් භික්ෂුන් වහන්සේලා හොයා ගොස් උන්ට දන් දී පින් සිදු කරගෙන උන්වහන්සේලා සිල් රැකලා නිවුණාවයි අපට පින්වල විපාක අනාගතයට ලැබුණත් ඇති කියලා පුණ්‍ය මාර්ගයකට අවතීර්ණ වෙලා. පුණ්‍ය මාර්ගය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, විපාක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ අපි. නමුත් මේ ඉගැන්වීම් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් වලට පටහැරි වෙනවා. බහුකාර කියන වචනට අයිති සූත්‍ර ගණනාවක් ත්‍රිපිටකයේ තිබෙනවා. ඒක බහුකාර සූත්‍රයක තේමාව ඔබට අදාළයි තේරුම් ගන්න. වර්තමානයේ වළංගු කර ගැනීම සඳහා අප මෙය යලිත් පැහැදිලි කර දෙමින් සක්‍රිය කරන ආකාරය හොයා ගන්න වෙනවා. බ්‍රාහ්මණ ග්‍රහපතියන් අලලා උන්වහන්සේ දේශනා කරනවා. ඔබ සිව්පසේ උපයන්නන් බැවින් ඔබ පූජනීය මහා සංඝරත්නයේ සිව්පසෙන් උපස්ථාන කරන්න ඕන. සිව්පසේ උපයන්නෝ නොවේ බුද්ධ කාලේ ඉන්න පවිද සමාජයේ. එබැවින් ඔවුන් ළඟ තිබෙන සද්ධර්මය හුවමාරුවක් වශයෙන් ප්‍රතිඋපකාර කර ගැනීමක් වශයෙන් සද්ධර්මය උන්ට දෙන්න ඕන. මේක තමයි ප්‍රතිඋපකාර කිරීම කියලා පෙන්වන්නේ. කරෝත ධම්මදානේන තේ සම්පච්චුපකාරක. දෙපිරිසම එකතු වෙලා දුකින් නැත මිදෙන්න ඕන. අන්‍යෝන්‍ය වශයෙන් තියෙන දේ හුවමාරු කරගෙන දුකින් නැත මිදෙන්න කියලා වදාරලා තියෙන්නේ දෙපිරිසටම හේවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට.
මේ තේමා පාඨයන් අවලංගු කරන්නේ ඇයි? මේවා තේමා පාඨනේ. මේවා වළංගු කරන්න බැරි ඇයි කියලා හොයන්න වෙනවා. සමාජයක ගැටලු විසඳීම සඳහා මේවා වළංගු වෙන්න වෙනවා. මොකද බුදු පියාණන් වහන්සේගේ දහම් පිළිබඳ අවබෝධයෙන් තොරව විසඳවන්න පුළුවන් සමාජ ගැටලු සංඛ්‍යාව 16න් 1යි. ඊටු 16න් 15ට යන්න බෑ. ඒ දැක්මේ වරදක්. අන්න මේක තමයි චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා කියන වචනින් කියන්නේ. මහාලි ලිච්ඡවියෙක් හෝ සාක්‍යයක් වචනේ හරියට මතක් වුණේ නැහැ නිසා තමයි දෙකම කියන්නේ. ලිච්ඡ වෙන්නේ නැති. ඔව්. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් විමසන ප්‍රශ්නයකදී කියනවා සත්‍යය හේතු රහිතම අපිරිසුදු වෙනවා හේතු රහිතම පිරිසුදු වෙනවා කියලයි පූර්ණ කාශ්‍යප කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා සත්‍යය අපිරිසුදු වන්නේත් හේතු සහිතව පිරිසුදු වන්නේත් හේතු සහිතව. අන්න මේ චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සanti කියන එක තමයි සත්‍යයගේ අපිරිසුදු වීම සංකේතවත් කරන්නේ. කොහොමද මේ යම් තැනකට කුණු පිරෙන්නේ? මම දැකලා තිබෙනවා ඔය ජලය ගලා හැලෙන මේ ඇලි පහලට ගලා හැලෙන. ඒවා යම් යම් රැඳෙන තැන් තියෙනවා. ඒවට කියනවා වක්කලං කියලා. ඒ තැන්වල අර ජලයත් සමග එන කොළ නතර වුණොත් ටික කාලයක් යනකොට එතන විශාල කුණු අලක් හැදෙනවා. ඒ නතර වන නිසායි කුණු අල හැදෙන්නේ ගලා යන නිසා නොවේ. ඔබත් යම් කිසි ගහකට ගාක් ගාවට කුණු අලක් නොවන තැනකට ආපසු දිනපතා ගිහින් ටික ටික එකතු කරන්න කොළ ටික දවසක් යනකොට එතන කුණු ගොඩක් හැදෙන්නේ නැද්ද කියලා. කුණු ගොඩක් නොතිබුණ තැනක් කුණු ගොඩක් බවට පත් කරන්න පුළුවන් දිනපතා කුණු ටික ටික දැමීමෙන්. උපතත් සමග ඔබ ගෙනාවා වූ සිත කුණු ගොඩක් නොවන සිතක් නම් ඔබ මේකට කුණු දාන්න පටන් ගත්තාම තමයි මේක කුණු ගොඩක් බවට පත් වෙන්නේ. ඒ කුණු ගොඩෙන් හමන දුර්ගන්ධයට තමයි කෙලෙස් දුර්ගන්ධය කියලා කියන්නේ. කෙලෙස් කියන වචනේ තේරුම කෙලෙසෙනවා. ඒ කියන්නේ අපි ජීවත් වෙන්න ගිහින් කෙලෙසුන් නැති සිතක් කෙලසා ගන්නවා. අන්නේ කෙලසා ගැනීමේ ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි කෙනෙකුට දුක් ඇති වෙන්නේ. ඒ නිසා කෙලසා ගත්ත ප්‍රමාණය 10000 දක්වා ඉහළ ගියොත් එහෙම ඔහුට සැනසීමක් ඇත්තෙම නැහැ. එබැවින් කෙලෙසෙන්නේ කෙසේදයි තේරුම් අරගෙන කෙලෙසීම වැළැක්වීමටත් කෙලෙසන ස්වභාවය අයින් කර ගැනීමටත් බුදුරජාණන් වහන්සේ මාර්ගෝපදේශකත්වයක් ලබා දෙනවා. මේ කෙලෙසන ස්වභාවය පිළිබඳ ලස්සන කතාව මගෙන් ඔබ ඇතැම් විට අසා තිබෙන්න පුළුවන්. නැත්තම් දැන් අසා දැනගන්න. ඔබේ කතාවයි මේ. එදා මේ ඔබේ කතාව නොවේ. නමුත් අද ඔබේ කතාවයි. තෙතරෙදී ඇඳගෙන කෙස් අක්බඹුරු කෙස් වලින් වතුර බේරෙමින් බුදුරජාණන් වහන්සේ වෙත එනවා විසාකා මහෝපාසිකාව. බුදුරජාණන් වහන්සේටත් ප්‍රශ්නයක්. ඇයි මෙසේ පැමිණීමට හේතුව? මිනිබිරියක් මිය ගිය නිසා. බලන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳ මා දකින්න දෙයක් තියෙනවා. ඕනෑම ප්‍රශ්නයක් ධර්මයේ පැත්තට හරවලා කරුණ පැහැදිලි කරලා දෙන්න උන්වහන්සේ දක්ෂයි. මේ ප්‍රශ්නේ වෙන පැත්තකට හරවනවා උන්වහන්සේ. ඔබට මිනිබිරියෝ කීයක් හිටියම ඇද්ද? මේ නුවර ඉන්න ඔක්කොම මගේ මිනිබිරියෝ නම් කැමතියි. මේ නුවර දවසකට කී දෙනෙක් මේ යනවද? 2 සිට 10 දක්වා කවුරු හරි මේ යනවා මලවුන්ගෙන් හිස් නැහැ. එවිට ඔබට හැමදාම කවදාවත් තෙතරේ නැතුව වියලි ඇඳුම් ඇඳගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවද? එහෙමයි යාට එත්තු ගන්නවන්නේ. ඒ දෙන්නෙක් මේ යනවා නම් උදේ හවසවත් තෙතරේදී අඳින්න වෙනවනේ. ස්වාමීන් වහන්සේ එක මිනිබිරියක්වත් එපා. අන්න උත්තරේ ගත්ත හැටි. මේ මිනිබිරිය සංකේතවත් කරනු ලබන්නේ ගැඹුරු දහමක්. එක මිනිබිරිය දෙවෙනිය ආදී වශයෙන් මේ සංකේතවත් කරන්නේ ඊට වඩා ගැඹුරු දහමක්. ඒක උන්වහන්සේ දේශනා කරන්නේ මෙහෙමයි. යේ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේ සන්දුක්ඛානි. විසාකාවනි කෙනෙකුට ජීවත් වෙන්න ගිහින් ඇලෙන කරුණු 100ක් තියෙනවා නම් සතං ප්‍රියානි. ඔහුට දුක් 100කුත් තියෙනවා. අන්න මේක ගන්න දැන්. කුඩා දරුවට එකයි තියෙන්නේ.
වසර ගාන පහුවෙන්න මේ ඇලෙන කරුණු සංඛ්‍යාව ටිකෙන් ටික වැඩි වෙනවා. වැඩි වෙන්න දුක් 100ක් තියෙනවා. අන්න ධර්මයෙන් පරිබාහිර ගත කරන ජීවිතයකට දුක් වැඩි වෙන හැටි. එබැවින් තමයි බුදු පියාණන් වහන්සේ වදාළ මේ දර්ශනය කියන එක තේරුම් නොගෙන ගත කරන ජීවිතයේ දුකටපත් වෙන එක වළක්වන්න වර්තමාන සමාජයේ පවතින ප්‍රසිද්ධ කියමනක් ඔස්සේ ප්‍රකාශ කරනවා නම් සක්‍රයාගේ පුතා වයිමාවත් බෑ කියන්න වෙනවා. එබැවින් තමයි බුද්ධ ආවාදයේ වැදගත් වෙන්නේ. මෙතන මේ වදනත් මම ප්‍රකාශ කරලා ඉන්නම්. උන්වහන්සේ මේක අවරෝහණ ක්‍රමයට ආපහු ගේනවා. 90ට 80ට මෙහෙම පහළට බස්සගෙන එනවා. 40යි 20යි 10යි 5යි 2යි 1යි. විසාකාවනි යම් කෙනෙකුට ජීවිතේ ඇලෙන කරුණු එකක්වත් නැත්නම් අවසන් උත්තරේ දුක් එකක්වත් නැත. අන්න මේක මතක තියාගන්න හැම බෞද්ධයෙක්ම. බුදු සමයේ පෙන්වන දුක් Taman විසින් හදා ගන්නා දේවල්. ධර්මයේ සරණින් ඒවට හේතු අයින් කරගන්න පුළුවන් නම් දුක නැති වූ තැනත් ජීවිතය තුළ බව බුදු පියාණන් වහන්සේ විසාකාවට පෙන්වපු මේ කතාවේ තිබෙනවා. දුක් එකක්වත් නැත. අන්න අපි ජීවත් වෙන්න ඕන බුදු සමය අරගෙන දුකින් ජීවත් වෙන්න මේ දුක් වලට හේතු අයින් කරගත්තාම දුක් එකක්වත් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනට ඒ දුකට හේතු අයින් කරන්න. අන්න අපි දැන් මේ වචනේ ගන්නවා. චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සanti. මහණෙනි මේ සිත අපිරිසිදු වීමෙන් තමයි සත්‍යය කිලිටු වෙන්නේ. දැන් කොහොමද වෙන්නේ? සිත කියන එකට අරමුණු ගන්න සිදු වෙන්නේ ඇස කන නාසය දිව කය කියනා වූ පංචද්වාරයෙන්. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. මේවා ආශ්‍රයෙන් නැති මනෝද්වාරයකුත් හැදෙනවා. දරුවෙකුට නොතිබුණ මනෝද්වාරයක් දරුවෙකුට මේ ජීවිතයේ අම්මා තාත්තා පිළිබඳ මොනම සංකල්පනාවක්වත් නැහැ. අතීත මනෝද්වාරයක් තියෙන්න පුළුවන් සමහර විට. මේවා හඳුනා ගැනීම තුළ දරුවන්ට ක්‍රමයෙන් මේ ලෝකයේ පිළිබඳ ලෝකයක් හැදෙනවා මනෝද්වාරය තුළ. නින්ද ගියයින් පසු අපට බාහිර ලෝකේ නැතුවට හීන පේන්නේ මේ හදාගත්ත මනෝද්වාරයෙන් එන දේවල්. එතකොට මනෝද්වාරයත් ක්‍රියාත්මකයි. පස්දොර වැහෙනකොට මනෝද්වාරය ක්‍රියාත්මකයි. මේ සිතට පස්දොරෙන් ගන්න දේවල් වලට කියන්නේ අරමුණු කියලා. අරමුණු ගන්න අවශ්‍යයි. ඒකට තමයි පස්දොරක් දීලා තියෙන්නේ ආගම් ભેදකින් තොර සියලුම සත්වයින්ට. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා අරමුණු ගන්නට යාමේදී පොඩි වැරැද්දක් සිද්ධ වෙනවායි කියලා. මහලි සූත්‍රයේ සඳහන් කරනවා අරමුණු වල සැපයක් නැතුව නෙවෙයි සැපයක් තියෙනවා. ඒ නිසායි මිනිස්සු අපිට යන්නේ කියන එක. නමුත් සැපේ ඉක්මවා යමින් ඇලෙන්න ගියාපුවාම ඇලෙන්න ගියාමයි අපිරිසුදු වෙන්නේ කියලා පෙන්වලා තිබෙනවා. කොහොමද මේ ඇලෙනවා කියන වචනේ පාවිච්චි කරන්න ඕන ආකාරය? අන්නේයි තේරුම් ගන්නට වෙනවා. සාමාන්‍යයෙන් අරමුණු ගැටෙනවට කියන්නේ ස්පර්ශ වෙනවා කියලා. පස්ස. ඇසට රූපේ, කනට ශබ්දේ, නාසයට ගන්ධේ ස්පර්ශ නොවි බෑ. ස්පර්ශ වුණාම මේ පිළිබඳ වින්දනයක් හටගන්න එක නවත්තන්නත් බෑ වේදනාව. වේදනාව යනු රිදීමක් නොවේ. සැප හෝ දුක් හෝ වින්දනය. අපි අපහැර දාන්නට මහන්සි වුණේ නැතුවට මොහොතකින් මේ සියල්ල හටගෙන නැති වෙලා යනවා. ඒක ස්වාභාවික සංසිද්ධියක්. ඒ හටගෙන නැති වෙන එකට මේ සමාජය අනිත්‍ය කිව්වට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වශයෙන් ඒක දේශනා කරලත් නැති බව දැනටම ඉගෙන ගන්නවා නම් හොඳයි. මේ මිනිස්සෙන්ට සිදු වුණා විශාල මහානිය තමයි බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය වරද්දාගත් එක. ඒ හින්දා ඒක නිවැරදි කරගන්න ඉස්සර වෙලා. ධර්ම ශ්‍රවණය කරන්න ඕන ඒකටයි. මොකක් හෝ සාපයකට මොකක් හෝ වරදකට පාසල් අධ්‍යාපනයේ දහම් පාසල් පොතපත අපට අපේ ඔළුවට වැරදි මතයක් ඇතුළත් කරනු ලබනවා. මේ බාහිර වස්තු වල කැඩී බිඳී යාම, ශරීරයේ කැඩී බිඳී යාම ඇති වෙන එක නැති වෙන එක බුදුහාමුදුරුවෝ අදාළ අනිත්‍ය කියලා. එතනින් එහාට කිසිවක් මේ සමාජයේ ගියේ නැත්නම් උන්ට බුදුහාමුදුරුවෝ අදාළ අනිත්‍ය තේරෙන්නේ නැහැ. අන්න ඔතන තමයි මේ රහසේ මුල් එක තියෙන්නේ. එබැවින් මෙය නිවැරදි කරගත යුතුයි හැම කෙනෙක්ම Taman වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කොට. බුදුවරු ලෝට හෙරිකවදාලා වූ අනිත්‍ය කියන වචනේ අර්ථය කුමක්ද? කැඩී බිඳී යාමද ඇතිවීම නැතිවීමද? හොයා ගන්න ඕන කරුණ.
දැන් අර අපි කතා කරපු හිත තැන ගත්තම මේ අරමුණු සමග ජීවත් වෙන්න යාමේදී වේදනාව ඉක්මවා යන වැරැද්දක් සිද්ධ වෙනවායි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. වේදනාවට ඇලෙනවට කියනවා වේදනාපච්චා තණ්හා කියලා. ඇලුනොත් දැඩිව ගන්නවට කියනවා උපාදාන කියලා. එහිම ප්‍රවේදයක් වශයෙන් පෙනෙනවා භව හේවත් යලි හට ගන්න හේතුවක් ඉතුරු වීම. මෙන්න මෙතන මේ අරමුණෙහි ඇලීම මත තමයි තණ්හා උපාදාන භව හේවත් තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා කියනා වූ මේ මුලාව සිදුවන්නේ. එහෙම මුලාවන සංඛ්‍යාව එකින් එක වැඩි වෙන්න ඇස නිසා කන නිසා නාසය නිසා දිව නිසා මොකද වෙන්නේ? ඉතිරි වෙන හේතු වැඩි වෙනවා. මේ හේතු වල මූලය මොකක්ද? සිද්ධි වශයෙන් නෙමෙයි හේතු ඉතුරු වෙන්නේ. එකක් ඇලීම නිසා ලෝභ මූලය, ගැටීම නිසා ද්වේෂ මූලය, එය මුලා වීම නිසා මම යන මුලාව. ඒ නිසා මේ ලෝභ දේශ මොහ කියන වචන තුනට ගන්න අරුතක් ඇලීම, ගැටීම, මුලාව. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුනා නොගන්නා වූ සමාජයේ ජීවත් වෙන්න යන්නේ ලෝභ දේශ මොහ පදනම් කොටගෙන. මිනිසා දුකටපත් කරනු ලබන්නා වූ වසවිස මේ ලෝභ දේශ මොහයයි. මේ නිසා තමයි දහම් සරණින් තොර ජීවිතයක් නියත වශයෙන්ම සුවසේ පටන්ගෙන දුකසේ කෙලවර තැනට යන්න මග ඉදි වෙන්නේ ඉදි කරගනු ලබන්නේ. අන පෘථග්ජන පුද්ගලයාට තමයි මේ චිත්ත සංකලේශා භික්කවේ සත්තා සංකලිස්සanti කියන වදන වළංගු වෙන්නේ. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කතාවක් නැහැ. ශික්ෂාපද සංවරයක ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් අරමුණු ගැනීම තුළ අරමුණට හසු වී අරමුණෙහි මුලා වී අරමුණෙහි ඇලී අරමුණෙහි ගැටි අරමුණු ගන්නට යාමේදී ටිකෙන් ටික අර එක දෙක වෙනවා දෙක තුන වෙනවා තුන හතර වෙනවා අන්න එහෙම හේතු සහිතවම සිත ස්වභාවයෙන්ම පිරිසුදු තිබුණා වූ සිත මේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් අපිරිසුදු වෙන්න ගන්නවා. මේකට තමයි කෙලෙස් වෙනවා කියලා කියන්නේ. මේකට තමයි කිංචන කියලා කියන්නේ. මේකට තමයි සංකත ධර්ම කියලා කියන්නේ. මතක තියාගන්න. එම ඕන වචනයක් මේකට යොදන්න පුළුවන්කමක් තිබෙනවා. එබැවින් අප අනවබෝධයෙන් ගත කරන ජීවිතය තුළ මෙසේ තමා විසින් අල්ලා ගන්නා කරුණු ඔස්සේ තමන්ගේ හිත අර චුල්ලපන්තක හාමුදුරුවන්ගේ කතාවේ පිරිසිදු රෙදිකට ක්‍රමයෙන් අපිරිසිදු වෙනවා වගේ පිරිසිදු ක්‍රමයෙන් මේ ලෝභ දේශම නැති කුණු වලින් පුරවා ගනු ලබනවා. කුමක් යටතේද මේක වෙන්නේ? එකක් තේරුම් ගන්න වෙනවා. මේකට වචනයක් යොදනවා ඔය අරමුණු මමත්වයෙන් ගන්නවා කියලා. ඔය මමත්වයෙන් ගන්නවා කියන වචනේ මම කියන සංකල්පය මේ සමාජයට තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා. ඇතැම්හු මම කියලා කතා කරන්නේ ශරීරයට. ඒ කොටස් දෙකකට බෙදා 32කට බෙදා ඒවා එකක පුද්ගලයෙක් නැති බැවින් මම කියලා කෙනෙක් නැහැ කියලා පූර්වාදර්ශ උත්තරයක් වැරදි උත්තරයක්. පූර්වාදර්ශ නෙමෙයි වැරදි උත්තරයක් සමාජයට සපයා තිබෙනවා. එහෙම ශරීරයේ කොටස් විමසා බැලීමෙන් මම කියලා නෑ කෙනෙක් නෑ කියලා එළබෙන නිගමනය වැරදි. මිත්‍යා සහගතයි. එබැවින් ත්‍රිලෝක බුදු පියාණන් වහන්සේ පිළිබඳව අදාළා වූ ආකාරය හොයාගන්න. රාධ භික්ෂුන් වහන්සේ විමසනු ලබනවානේ. ස්වාමීනි මම කියලා කියනවා කොපමණද මම වන්නේ කියලා. ඔබ වෙනුවෙන් මේ ප්‍රශ්නේ විසඳලා තිබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් වශයෙන් සපයා නැහැනේ. කෙස් වලිනුයි මම හැදෙන්නේ ලොම් වලිනුයි මම හැදෙන්නේ කියලා. අන්නර අරමුණු මුල් කරගෙන උන්වහන්සේ වදාරනවා. රාදේ කෙනෙකුට තරහ තියෙනවා නම් තරහට තමයි මම කියන්නේ. කෙනෙකුට බය තියෙනවා නම් බයටයි මම කියන්නේ. වෛරය තියෙනවා නම් වෛරයටයි මම කියන්නේ. තණ්හාව තියෙනවා නම් තණ්හාටයි මම කියන්නේ. අන්න බලන්න තණ්හාවයි මමයි දෙන්නෙක් නෙමෙයි. තණ්හාව යනු මමයි මම යනු තණ්හාවයි. දැන් මේ සමාජයේ කටයුතු කිරීමේදී මමත්වයෙන් කටයුතු කරන්නේ. මමත්වයේ ස්වභාවය හැම විටම අන් අය පරාජය කරන්නට අන් අය විනාශ කරන්නට තමා ජය ගන්න. මෙන්න මේ තමා මුල් කොටගෙන කටයුතු කිරීමට සමාජයේ වචනයක් යොදලා තිනවා ආත්මාර්ථකාමීත්වය කියලා. පෘථග්ජන සියලු සමාජයේ ආත්මාර්ථකාමී. ඒ නිසා උන් දුකටපත් වෙමින් සිටිනවා.
ඔවුන් යන්නේ චිත්ත සංකලීසා භික්කවේ සත්තා සංකලිස්සanti කියන මේ තේමාව යටතේ. මේ තේමාව ඇතුළත සැඟවී තිබෙනා වූ රහසක් තිබෙනවා. ඒකට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. ඒට පාලියෙන් කියනවා ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා. ඒ හිතට එන ඕනෑම අරමුණකට තමයි ඒතං කියලා කියන්නේ. ඒ සමග ඇලෙනකොට ඒ මගේ වෙනවා. ඒ මම වෙනවා. ඒ මගේ ආත්මය වෙනවා. මම මගේ ආත්ම සංකල්පය තරම් මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන වෙනත් මන්තරයක් නැහැ. මේ මන්තරේ පරම සත්‍යයක් වශයෙන් පාඩම් කරන්න පටන් ගන්නවා පුංචි කාලේ ඉඳලා. අන්න ගලාගෙන යන ජලයක්සේ නොමැතිව මේවා නතර වෙන තැනක් බවට පත් වෙනවා. මං කිව්වේ වක්කලන් ඇල්ලක වතුරත් සමග කොළ එනවා. නමුත් වක්කලමක් නැත්තම් පහළට ගලාන යනවා හැමදාම. වක්කලමක් ඉදමුත් වතුර ටික ගලාගෙන ගිහින් කොළ එතන රැඳුනහම කුණු වලක් හැදෙනවා. මේ කොළ රැඳීමේ කුණු වල වශයෙන් මම ඔබට පෙන්වනු ලබන්නේ ඔබේ සිත. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත බැඳෙනවා. පිටට එකතු වෙනවා. එතකොට ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය වැඩෙනවා. මේ ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය වැඩෙන්නේ නිත්‍ය සුඛ ආත්මනම් වූ මිත්‍යා සංකල්පය තුල. බුදුරජාණන් වහන්සේ ලෝට හිරි කර වදාලා වූ ධර්මයේ නිත්‍ය සුඛ ආත්ම නෙවෙයි. නිත්‍ය සුඛ ආත්ම යන්නගේ තේරුම ස්ථිරයි, සැපයි, ආත්මයි කියන එකත් නන්න වෙයි. ඒකයි මම කිව්වේ අදාළ වදන් වල අරුත් පැහැදිලි කර ගන්න ඕනයි කියලා. උපසේන කියන සූත්‍රයේ උපසේන භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා මම ඇස මම කොට ගත්තේ නෑ, රූපය මම කොට ගත්තේ නෑ, කන මම කොට ගත්තේ නෑ, ශබ්දය මම කොට ගත්තේ නෑ කියලා. එතකොට මම කොට ගන්නවා කියන එකේ තේරුම තේරෙනවනේ එතනින්ම. ඇස ඇසට හමු වෙන අරමුණ. එහි තියෙන සැප දුක් උපේක්ෂා භාවය අල්ලා ගැනීමයි මම කොට ගැනීම. මම වුණාම මගේ වෙනවා, මගේ වුණාම මගේ ආත්ම වෙනවා. අන්න එහෙම අරමුණෙන් අරමුණට තමයි මේ මම මගේ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය, නිත්සුකාත්ම සංකල්පය ඔබේ හිත ආක්‍රමණය කරන්නේ. ඔබට හොරෙන් ඔබේ සිතට ඇතුළු වී සිතේ ලැබුම් ගන්නවා. ලැබුම් අරගෙන ඔබව පාලනය කරන්න පටන් ගන්නවා. එවිට කය රූකඩයක් බවට පත් වෙනවා. හැම විටම ඔබ මෙහෙවනු ලබන්නේ ලෝභ මොහ හෝ ද්වේෂ මොහ විසින්. ලෝභ මොහ හෝ ද්වේෂ මොහ විසින් මෙහෙවනු ලබන සිතට කියනවා පෘථග්ජන ක්‍රියා. උන්වහන්සේගේ මතයෙන් කියනවා උම්මන්තක ක්‍රියා. පෘථග්ජනයෝ දෙන්නෙක් එකතු වුණාම උමතුෝ දෙදෙනෙක්. විෂම මත ඇති පුද්ගලයන් මේ සමාජය එකතු වෙලා ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහෙන් අන්ධ වෙලා ප්‍රශ්න නැති ප්‍රශ්න හදනවා, ප්‍රශ්න අවුල් කරනවා. වර්තමාන සමාජයේ පවතිනා වූ ප්‍රශ්න උග්‍ර වීමට හේතුව, ඒවා උඩුදුවන්ට හේතුව මෙන්න මේ අහංකාරය, මේ පෘථග්ජන භාවය. තමා පමණක් හරි අන්සියල්ල වැරදි, තමාගේ මතයේ 100% ක්‍රියාත්මක යුතුයි කියන මේ මතය. ඔවුන්ට කිසිවෙකුටත් නාමයශීලී බවක් නැහැ. ඔවුන්ගේ එතන රජයන්නේ දහම් නෙමෙයි අදහම්. එතන රජයන්නේ මිත්‍යා දෘෂ්ටිය. මේ බුදු පියාණන් වහන්සේ වදාළ නිත්‍ය සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය සත්වයා නිරන්තරයෙන් දුකටපත් කරනු ලබයි. එබැවින් පාසල් ගිහින් අනිච්චන් දුක්ඛං අනත්තා කියලා ඉගෙන ගත්තට අරමුණු ගැනීමේදී ඔබ අරමුණේ ඇලෙනවා නම් එතන පවතින්නේ නිත්‍ය සුඛාත්ම. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. දැන් බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය කුමක්ද? අනේකයි මෙතන වැදගත් වෙන්නේ. අපිරිසිදු වීමට එක පැත්තක් පෙන්වන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවවාදය අනුව පිරිසිදු කරගන්න කියනවා. අන්න ඒක තේරුම් ගන්න ඕන පුද්ගලයා තේරුම් ගත්තාම එතනින් එහාට තමයි රැස් වූ කුණු ඉවත් වීම සහ අලුතින් කුණු රැස් නොවීම සිදු වෙන්නේ. එතෙක් කල්ම කුණු එකතු වෙන එක නවත්තන්න බෑ. මෙබැවින් ත්‍රිලක්ෂණය වටහා නොගන්නා වූ ජීවිතය අවසානය දක්වා දුකට හේතු එක් රැස් කරමින් දුකින් කනගාටුවෙන් වේදනාවෙන් තරහෙන් වෛරයෙන් බරිතව ජීවත් වෙන තැනට ඉරණම සකසා ගනු ලබනවා බුද්ධාවාදයට පිටුපෑම නිසා. ඔබට දැන්වත් වැටහෙනවාද? තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වර්තමාන මොහොතේ ජීවත් වෙන මිනිසුන් සඳහා
සිත සංසුන් කරගනිමින් සැනසීම සඳහා භාවිතා කළා වූ දහමක් දුන්නේ කියන එක. මන්ත්‍රයක් නෙමෙයි භාවිතා කරන්න ඕන දෙයක්. ඒ පොතක තියෙන්න ඕන දෙයක් නෙමෙයි එදිනදා ජීවිතේ ප්‍රායෝගිකව භාවිතා වෙන්න ඕන දෙයක්. අවාසනාවකට මේ භාවිතා වෙන හැටි hina වුණත් මට කියන්න වෙනවා. ඔවුන් හිතන් ඉන්නවා ඇති වෙන දේවල් නැති වෙන එක අනිත්‍ය. එහෙනම් ආමගුල් උත්සවයකට ගිහිල්ලා මිනිස්සෙක් මේ යාමට අනිත්‍ය කියලා කියන්න පටන් ගන්නවා. ඒ අනිත්‍ය උනායි කියලා. බුදුහාමුදුරුවෝත් අදාරලා තියෙන ලෝකේ තියෙන සියලු දේවල් නැති වෙනවායි කියලා ඔන්න ව්‍යාජ අනිත්‍යක් අරගෙන අනුශාසනා කරනවා ගිහි පැවිදි අනුශාසනා. පළමුව තේරුම් ගන්න මොනවද බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අනිත්‍ය කියලා. එවිට වතු පිටි ඉඩකඩම් හරකබාන ගෙවල් දොරවල් ආදී බාහිර සංකත වස්තු ද්‍රව්‍ය නොවේ. ඊට මුලින් තියෙන්නේ සබ්බේ සංඛාරා කියලා. සියලුම සංස්කාර ධර්මයන්. සංස්කාර ධර්මයන් යනු බාහිර වස්තු නොවේ. චේතනාව මුල් කොටගෙන හිතේ එකතු වෙන්නා වූ සංස්කාර ධර්ම තුනක් උන්වහන්සේ වදාරනවා පරිවිමර්ශන සූත්‍රයේ. පව් සිද්ධ වෙනවට කියනවා අපුඤ්ඤාවි සංකාර. පින් සිද්ධ වෙනවට කියනවා පුඤ්ඤාවි සංකාර. ධාන කුසල රැස් වෙනවට කියනවා අනිජ්ජාවි සංකාර. මේ තුනට කියනවා සබ්බේ සංඛාරා. පව් සිද්ධ වීමත් නිත්සුකාත්ම සංකල්පය තුළ. පින් සිද්ධ වීමත් නිත්සුකාත්ම සංකල්පය තුළ. ධාන කුසල රැස් වීමත් නිත්සුකාත්ම සංකල්පය තුළ. අන්න සබ්බේ සංඛාරා නිච්ඡාති. නිච්ඡාති කියන එක තමයි ස්ථිරයි කියන එක නෙමෙයි. ඒවා මම නම් මගේ, මගේ නම් මගේ ආත්මය. මේ බැවින් පව මමකට ගත්තෝ අපාය පැත්තටත්, පින මමකට ගත්තොත් මිනිසුන් අතර, දෙවියන් අතර ධාන මමකට ගත්තෝ රූපී අරූපී ධානවලත් මේ සසර ඇවිදිනවා. ඒ සියලු බුදුවරු ලෝට හෙළි කර වදාලා වූ සියලු සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්ම නම් වූ ධර්මයේ සරණ පිළිසරණ කරගන්නට බැරි වීමට ලැබෙනා වූ දඬුවමයි. දැන් එහෙමනම් අපට ජීවත් වෙන්න අවශ්‍ය කැම්බීම්, ඇඳුම් පැළඳුම්, යාන වාහන, ගෙවල් දොරවල් මේ සියල්ලත් අවශ්‍යයි. ඒක පිළිබඳ විවාදයකුත් ඇත්තේ නැහැ. ඒවා නිසා අපි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් බැඳෙන්න ගියොත් ඒක නිසා අත්පත් වෙන දුකට වග කියන්න ඕන අම්මා හෝ තාත්තා හෝ පාලනය හෝ කවුරුවත් නෙවෙයි. මේ ලෝභ, දේශ, මෝහයන්මයි ජීවිතේට දුක් ගෙනත් දෙන්නේ. ලස්සන වචනයක් තියෙනවා මතක් කරලා දෙන්නම් මම. නිර්වාණ කියන වචනේ විග්‍රහ කිරීමේදී උන්වහන්සේ වදාරනවා ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියලා වචනයක්. khය කියන්නේ සේවෙන්න ඕන කියන එක. khය කියන්නේ බිඳුවටම බහින්න ඕනයි කියන එක. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේදී ලෝභ, දේශ, මෝහයන් ශනයක් පාසා සේවෙන පාරක් තියෙන්න ඕන. පෘථග්ජන මාර්ගයේදී ලෝභ, දේශ, මෝහය මොහොතක් පාසා සේවීම වෙනකොට වැඩිමක් සිද්ධ වෙනවා. අන්න නිත්‍ය සුඛ ආත්මණං වූ සංකල්පයට තේ මිනිස්සුන්ගේ සිත නිරන්තරයෙන් අපිරිසිදු වෙමින් මිනිසා දුක කරා ගෙනියනවා. ඔවුන්ට මේ සිත පිරිසු කරගන්නා වූ ධර්මයේ පිළිබඳ අවබෝධයක් හා සරණ කර ගැනීමක් නැහැ. පරම්පරාවෙන් බොරුවට ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ කරගන්න නැතුව ජීවත් වෙනවා. සරණ කරගත්තු ධර්මය සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්ම බවයි. ත්‍රිපිටකයේ පරිහරණය කිරීම තුළ, සූත්‍ර දේශනා පරිහරණය කිරීම තුළ, ජාතක පොත කියවීම තුළ මේ බුදුන් ලොවට හෙළි කළ ධර්මයේ මොකක්දයි මම කලක් තිස්සේ තේරුම් ගනිමින් ඉන්නවා, හොයමින් ඉන්නවා. අපේ බෞද්ධ පින්නතුන් බණපොත ඔක්කොටම ධර්මයේ කියනවා. සූත්‍ර දේශනා ඔක්කොටම ධර්මයේ කියනවා. ජාතක පොත ඔක්කොටම ධර්මයේ කියනවා කතා. මේ සියල්ලේ සාරාංශකරණය කුමක්ද? ගැඹුර. අන්න එතෙන්දී අපට හොයාගන්න වෙනවා. ලෝකයාට සසර ඇවිදීම සඳහා සියලු සංස්කාර ධර්මයන් නිත්‍ය සුඛාත්මණං වූ මිත්‍යා දෘෂ්ටිය බලපානවා වළංගුයි. ඔවුන් නිත්‍ය සුඛාත්ම සංකල්පය ධර්මයේ වශයෙන් පිළි අරගෙන ඒකට අදාළ දුක්ඛ ඛණ්ඩයන් මිනිසුන් තුල අපායේ විඳින්මින් ගමන යනවා. එයින් මිදෙන්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ටතම සොයා ගැනීම තමයි. මොනම සංස්කාර ධර්මයකටවත් ඔබ මම කියලා, මගේ කියලා, මගේ ආත්ම කියලා ඇලෙන්න එපා. පවට ඇලෙන්නත් එපා, පිනට ඇලෙන්නත් එපා, ධානයට ඇලෙන්නත් එපා කියන තමයි ඒකේ තියෙන්නේ.
අපේ බෞද්ධ පින්නතුන්ට පවට ඇලෙන එක තියෙනවා අතහරින්න අමාරුයි. ධානයට ඇලෙන එක දන්නේ නැහැ. පිනට ඕනෑවටත් වඩා ඇලෙනවා. දැන් මෙතන පින කරන්න ඇලෙන්න එපයි කියන එකයි කියන්න වෙන්නේ. යහපත් දේවල් කරන්න. ඒක මමකට ගන්න එපයි කියන එකයි ඇලෙන්න එපයි කියන එකේ තේරුම. මේ පිළිබඳව තියෙන වදන් එකක් දෙකක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. උපාදා පරිත්තස්සනංචවෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච වෙතෙන්ට ගැලපෙනවා. මේ අරමුණු අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි. අල්ලා ගත්තම දුක් උපදින්න හේතුව ලෝභ මූලයට යනවා. අන්න අල්ලා ගැනීම කියන වචනේ සංකේතවත් කරන්නේ නිස්සුකාත්ම සංකල්පය. අල්ලා නොගැනීම කියන වචනේ සංකේතවත් කරන්නේ නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාහෙවත් අනිදුක්ඛානාත්ම සංකල්පය. මට නම් මේ බෞද්ධ සමාජයේට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදකින් තොරව සසර දුකින් මිදීමට කැමති නම් ලෝභ දේශ මෝහයන් නිසා ඇති වෙන පීඩණය නිදහස් වෙන්න කැමති නම් ඒ සංස්කාර ධර්මයන් මමකට මගේකට මගේ ආත්මකට නොගැනීම නැමැති ධර්මයේ හැර වෙන සරණක් නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ සහ ප්‍රකාශ කරන්න තිබෙන්නේ. ඒත් අවාසනාවකට ඒක ඉගෙනගෙන ක්‍රියාත්මක කරන්න බොහෝ දෙනාට ඕනකමක් නැහැ. බොහෝ දෙනාට ඒක ඇහෙන්නේ නැහැ. බොහෝ දෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ওই විද දුර්වලතා පවතිනවා. එබැවින් මේ දුර්වලතා ඉවත් කරමින් වර්තමාන ජීවිතයේ ජීවත් වෙන මොහොතේදී ඔබට හටගන්නා වූ ප්‍රශ්නයට ඇතුළත තියෙන්නේ ලෝභද, මෝහද, ද්වේෂද, මෝහද ඒකට යටත් වෙන්නේ නැතුව. එතන මමකට නොගනමින් ගැටුමකින් ප්‍රශ්නේ විසඳන වෙනකොට ගැටුම නිමා කිරීමෙන් ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් තැනට. අල්ලා ගැනීම වෙනකොට අල්ලා නොගැනීමෙන් ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් තැනට. ඔබට කටයුතු කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ දුක්වලට හේතු එක් කරන ප්‍රතිපදාව වෙනුවට දුක්වලට හේතු අයින් කරන ප්‍රතිපදාවට නැඹුරුන කෙනෙක් බවට පත් වෙනවා. මේ දුක්වලට හේතු එකතු කරන ප්‍රතිපදාවට කියනවා අනුසෝතගාමි. අනුසෝතගාමි කිසිවෙක් නිවෙන්නේ සැනසෙන්නේ නැහැ. එන්න එන්න දුක් වැඩි කරගන්නවා. අන්න චිත්ත වදානා විසුද්ධියන්ති ආරම්භ වෙන්නේ බුදුබණ තේරුණාන් පස්සේ. ඊට පස්සේ උන්ට කියනවා පටිසෝතගාමි කියලා. බුදුරජාණන් වහන්සේ සමාජයට හඳුන්වා දෙනු ලැබුවේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව පටිසෝතගාමී ප්‍රතිපදාවේ යන්නයි. අපි මේ ටික අල්ලලා මුල්ලකින් තියලා පැත්තකින් තියලා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපට වඳින්න ඉන්න කෙනෙක්, මල් පූජා කරන්න ඉන්න කෙනෙක්, අපට පින් සිදු කරන්න ඉන්න කෙනෙක් කියලා අපි පුණ්‍ය මාර්ගයක් අරගෙන අදහන බුද්ධාගමක් හදාගෙන බුදු සමයේ පෙන්වන සැනසීම අහිමි කරගෙන ඉන්නවා පින නැමැති පුංචි සැනසීමට හිර වෙලා. ඇස්සර ගන්න අවශ්‍ය නිසා ඔබට මේ කාරණා කියන්නේ. එබැවින් චිත්තව දන්නා විසුද්ධියන්ති ක්‍රියාමාර්ගයේ බුදුන් වහන්සේගේ නිර්දේශයයි ධර්මයේ තේරුණා ඒක කරගනිමින් ඉන්නේ. අන්න ඒක කරගන්නවට තමයි සැබෑවට පින්නතුනි භාවනා කරනවා කියන වචනේ යොදනු ලබන්නේ. ඇස් දෙක පියාගෙන අරමුණක් එන්නද ඉන්නවට නෙවෙයි. සිතේ ඇතුළත පවතිනා වූ කුණු ඇවිදින් ඉවත් වෙන්න ඕන, අලුතෙන් කුණු එකතු නොවෙන්න ඕන. උපන්න කුසල් දුරු වීම සහ නූපන්න කුසල් නොවිතු වෙන සම්මාවේ ආයාමයේ ක්‍රියාත්මක වෙනවා එතකොට. අන්න චිත්තවදානා විසුද්ධියන්ති ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක වෙන හැටි. මේ ධර්මයේ ශ්‍රවණය කොට තවදුරටත් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මේ ක්‍රියාමාර්ගය ඔබ වෙනුවෙන් ආරම්භ කර ගැනීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අපේ ධර්මානුශාසනාව අපි මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.